समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिमतुनि මේ සන්ධ්‍යායාමයේ අපේ ශ්‍රද්ධාවතුන් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සද්ධර්මය ටික වෙලාවක් ඉගෙන ගැනීමේ අභිලාෂය පරමාර්ථය ඇතුව අවුරුද්දකට කලින් අභාවයටපත් එංගලන්තයේ ජීවත් වූ වරලත් ගණකාධිකාරී සරත් විමලවීර මැතිතුමාගේ පළමු ගුණානුස්මරණ පින්කම තමයි මේ විදියට සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඒ උතුම් පින් අනුමෝදන් කිරීමේ කටයුත්ත සිද්ධ කරන්නටයි මේ ආරම්භ කෙරෙන්නේ. එතුමා 1965 අගෝස්තු මාසයේ 16 වෙනිදා උපත ලැබුවා. 2021 අගෝස්තු මාසයේ 16 වෙනිදා එතුමාගේ උපන්දිනේ දවසේම එතුමා අභාවයටපත් වෙලා තියෙනවා. ඒ කාලය තුල එතුමා බොහෝ පින් කරගත්තු සත්පුරුෂ දැනුගත් බෞද්ධ මහත්මයෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. අපිට මතකයි අපි එතුමාගේ 3 මාසයේ පින්කම වෙලාවෙත් ඒ කරුණ කාරණා සද්ධර්ම දේශනාවේදී සිහිපත් කළා. සරත් විමලවීර මැතිතුමාගේ මේ වසරක එතුමාගේ අභාවයෙන් ගත වුණු කාලය තුල අම්බලන්ගොඩ දලුකන්ද සිරි පියරතන දහම් පාසලේ දරුවෝ වෙනුවෙන් ඒ දහම් පාසලට ඒ ශාලාවට නව කොටසක් එකතු කරලා ස්ථානයේ පිළිසකර කරලා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්ට එම මැතිනියත් දරුවෝ දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කරාපිටියේ පිළිකරෝහලට හැම මාසෙකම එයත්න්ගේ ධන පරිත්‍යාගයෙන් බෙහෙත් පරිත්‍යාග කරන්නට සරත් විමලවීර මැතිතුමා වෙනුවෙන් එයත් ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා තිබෙනවා. ඉගෙන ගන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙමින් තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන්ගේ ආදරණීය තාත්තට පින් අනුමෝදන් කිරීම සඳහා ප්‍රශාන්ති විමලවීර මැතිණියක් විශේෂයෙන්ම පුතාලා දෙන්න බොහෝ පින්කම් කරලා තියෙනවා. ඉතින් අද දවසේ මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරද්දී සරත් විමලවීර මැතිතුමාට වගේම එතුමන්ගේ පියාණන් අවුරුදු 49කට පෙර මිය ගිය ආත සිල්වා මැතිතුමාට රසන්ති විමලවීර මැතිණියගේ පියාණන් විල්බර්ට් පෙරේරා පියාණන්ට මිය ගිය මෞතුමිය සුමනා පෙරේරා මාතාවට පින් දෙන්නත් බොහෝම වයෝවෘද්ධව ජීවත් වෙනවා. සරත් විමලවීර මැතිතුමාගේ මෞතුමිය අවුරුදු 97ක් ආයුෂ භුක්ති විඳිමින් ප්‍රේමවති පෙරේරා මාතාව එතුමියට ආශිර්වාද කරන්නත් මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් පුතාලා දෙන්න විනුල් විමලවීර ලිනුක විමලවීර පුතාලා දෙන්නත් එක්ක තමයි මේ උතුම් පින්කම එම මැතිණිය විසින් සිත කරන්නේ. පාරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේට විශේෂයෙන්ම දවස් කිහිපයකට දානමාන සකස ගන්නට තමන් ශ්‍රද්ධාවෙන් දායකත්වය ලබා දීලා ඒ පිනොත් තම ආදරණීය ස්වාමි පුරුෂයාට එතුමිය විසින් අනුමෝදන් කරන්නට යෙදුණා. ඉතින් මෙතෙන් ඉඳලා අපි ටික වෙලාවක්
ධර්මය ඉගෙනගෙන දහම් කරුණු අහුම්කන් දීලා අපි ඒ පුණ්‍ය ශක්තියත් මේ ලෝකේ දානයන් අතර අග්‍රම දානය ධර්ම දානයෙන් ඒ ධර්ම දානය එක බණපදයක් හරි කාට හරි ඉගෙන ගන්නට උදව් කරලා ඒ ලැබෙන උතුම් පින කුසලයක් ඒ අභාවයටපත් එම මැතිතුමාට අපි අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. පින්වතුනි, අද මම ඔබට කියලා දෙන්න හදන්නේ තාම වටින ධර්ම කරුණක්. බුදුදහමේ නිතර අවධාරණය කරන කරුණක්. හැබැයි මේ ධර්ම කාරණාව සම්පූර්ණයෙන්ම ජීවිතේ යථාර්ථය ඇත්තම ඇත්ත දෙය මෙනෙහි කරන්නට ඔබට මඟ පෙන්වන ධර්ම කාරණයක්. ජීවිතේ ඇත්තම ඇත්ත. ගාථා ධර්මයක් හමු වෙනවා අපිට ධම්මපදේ අත්ත වග්ගයේදී. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අත්තාහි අත්තනෝ නාතෝ තමන්ට පිහිට තමන්මයි. තමන්ට පිහිට තමන්මයි. කෝහි නාතෝ පරෝසියා වෙන කාගේ පිහිටක්ද? වෙන කාගේ පිහිටක්ද? අත්තනාව සුදන්තේන මනාව තමා විසින් තමා දමනය කර ගැනීමෙන් මනාව තමා විසින් තමා දමනය කර ගැනීමෙන් නාතං ලබති දුර්ලභං දුක්ඛසේ ලබාගත හැකි වූ ඒ උතුම් වූ නිර්වාණයම යම්කිසි කෙනෙක් අත්කර ගන්නවා නම් එය තමයි තමන්ට තමන් වෙනුවෙන් ළඟා කරගන්න පුළුවන් ලොකුම පිහිට කියලා. ගැඹුරු මඟ පෙන්වීම. ගැඹුරු මඟ පෙන්වීම. මොකද අපි හැමතිස්සෙම හිතන එකක් තමයි අපිට ලොකුම පිහිට වෙන්න පුළුවන් බාහිර අයට කියලා. දරුවන්ට හිතනවා දරුවන්ගේ සිතේ පහළ වෙනවා සිතුවිල්ලක් අම්මා තාත්තා අපිට පිහිට වෙන්න ඕන කියලා. ඊළඟට සැමියෙකුට බිරිඳකට හිතෙනවා මගේ සැමියා මගේ බිරිඳ මට පිහිට වෙන්න ඕන. මගේ ශක්තිය වෙන්න ඕන. මට උපකාර වෙන්න ඕන. මගේ රැකවරණය වෙන්න ඕන. මා බලා ගන්න කෙනා වෙන්න ඕන. ඊළඟට දෙමව්පියෝ වයසට ගියාම ඒගොල්ලෝ දරුවෝ ලොකු මහත් කරද්දිත් හිතනවා කවදා හරි අපිට පිහිටක් වෙයි. වතුර උගුරක් හරි දෙයි. අපිව බලාගනි. අපේ තනි නොතනියට ඉඳී. මෙහෙම අපි බලාපොරොත්තු වෙනවා හැමෝගෙම පිහිටක්. ඉපදිච්ච දා ඉඳලා මනුෂ්‍ය සත්වය ඇත්තටම එක් අයගේ අන්‍යයන්ගේ පිහිට අන්‍යයන්ගේ උපකාරය අන්‍යයන්ගේ ශක්තිය තමන්ගේ රැකවරණයට තමන්ගේ පැවැත්මට හොයනවා අපේක්ෂා කරනවා. ඇත්තටම අන්‍යයන්ගෙන් අපිට පිහිටක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ලැබෙනවා පිහිටක් ලැබෙනවා. හැබැයි සීමා සහිතයි. සීමා සහිතයි. පිහිට ලැබෙනවා. අම්මා තාත්තගෙන් අපිට කිසිම දෙයක් කරගන්න බැරි වෙලාවේ ලොකුම පිහිට වුණේ අපිට කවුද? අම්මයි තාත්තයි. කො අපි ඒ චූටිම කාලේ ඒ කියන්නේ මට මං වෙනුවෙන් වතුර බොන්න බැරි වෙලාවේ මට මං වෙනුවෙන් කෑම කන්න බැරි වෙලාවේ මට මං වෙනුවෙන් සීතලට උෂ්ණට ගැලපෙන ඇඳුමක් ඇඳ ගන්න බැරි වෙලාවේ
මට මං වෙනුවෙන් මගේ ශරීරය පිරිසිදු කරගන්න බැරි වෙලාවේ මට මං වෙනුවෙන් ලෙඩ වුණාම බෙහෙත් බී ගන්නට බැරි වෙලාවේ පිටුනේ කවුද? අම්මා, තාත්තා, නැත්තම් ළඟ හිටපු අත්තම්මා කෙනෙක්, සීයා කෙනෙක්, වැඩිමහල් සහෝදරයෙක්, සහෝදරියක්, එහෙමත් නැත්තම් පුංචි අම්මා කෙනෙක්, ලොකු අම්මා කෙනෙක්, නැන්දා කෙනෙක්, පාප්පා කෙනෙක්, ඒ වගේ කෙනෙක් නේ. කවුරු හරි ළඟ හිටපු කෙනෙක් අපිට පිට උනා. එතන ආසන්නෙම ඉන්නේ අම්මයි තාත්තයි දෙන්න. වැඩි දෙනෙකුට ඒ පිට උනේ. මෙහි බුදුදහම කොතනකවත් කියන්නේ කිසිම පිටක් දෙමව්පියන්ගෙන් අපිට නෑ කියලා. එහෙම කියන්න බෑනේ. බුදුහාමුදුරුවෝ කවදාවත් එහෙම කියන්නේ නෑ. ඒත් බුදුදහම අපිට යථාර්ථය කියලා දෙනවා. ඒ හැමෝටම අපට පිහිට විය හැක්කේ එක සීමාවක් දක්වා පමණි කියන එක. තාම සුළු දේවල් ටිකකට පමණයි අයට අපිට පිහිට වෙන්න පුළුවන්. ඒ අයට අපිව බලා ගන්න පුළුවන් එක්තරා සීමාවක් දක්වා. ඒක බොහොම කෙටි කාලෙකින් සමහර විට ඒ සීමාව ඉක්මලා යනවා. අනිකාට අපිව බලා ගන්න පුළුවන්. අපිට රැකවරණය දෙන්න පුළුවන්. අපිව තෘප්තිමත් කරන්න පුළුවන්. අපිව පෝෂණය කරන්න පුළුවන්. අපට පිහිට ආධාර වෙන්න පුළුවන් කාලය, ප්‍රමාණය අතිශයින් සීමා සහිතයි. හැබැයි අපි කරන්නේ ජීවිතේ ඒ පිහිට මාරු කරගන්න එකක්. අපි මුලින් අම්මා තාත්තගෙන් ඒක හොයනවා. ඊළඟට ඒ හොයපු එකම බිරිඳකගෙන් සැමියෙක්, සැමියෙකුගෙන් බිරිඳක් හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඒගොල්ලෝ ගොඩනගපු දරුවන්ගෙන් හොයන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හැම වෙලාවකම අපේ මනස, අපේ හිත අනාරක්ෂිත බවකින් පීඩා විඳිනවානේ. කියන්නේ අනාරක්ෂිත බව කියන එක හැමතිස්සෙම අපි ගාව එතකොට තිබිලා තියෙනවා. අපි කරලා තියෙන ජීවිතේ පුරාම ඒ අනාරක්ෂිත බවට විවිධ තැන්වලින් විවිධ පුද්ගලයන්ගෙන් කලින් කලට පිහිට හොයපු එක. එතකොට ඒ විවිධ තැන්වලින් විවිධ අයගෙන් ඒ අපි හොයන පිහිට මාරු කර කර හොයන්නෙම, ඒ කියන්නේ අපේ අවිඥාණය දන්නවා මට මේ වෙලාවේ ඕන පිහිට මෙයාට දෙන්න බෑ. ඉතින් අපි වෙන කෙනෙක්කින් ඒක ගන්නවා. එතනින් හොයාගන්න එක තව කෙනෙකුට දෙන්න බෑ. තව කෙනෙක් ගාවට යනවා. ආදරය කියලා හොයන්නේ ඒ පිහිට තමයි. කරුණාවන්තකම කියලා හොයන්නේ ඒ පිහිට තමයි. රැකවරණය කියලා හොයන්නේ ඒ පිහිට තමයි. ඇත්තටම අපේ ජීවිතේ අපිට කලින් කල එහෙම වෙලාව ගත කරගන්න විවිධ පිහිටවල්, විවිධ උදව් උපකාර කරපු අය ඉන්නවා. ඒ හැමෝටම අපේ හිතේ කෘතවේදීත්වයක්, ගෞරවයක්, ස්තුතිවන්ත වීමක් අපේ හිතේ තියෙන්න ඕන. විශ්වාස කරනවා විමල වීර මැතිණිය, පුතණුවරු දෙපළ මේ කරන්නේ තමන්ගේ ආදරණීය සැමියා, තමන්ගේ ආදරණීය තාත්තා, තමන්ට උණු පිහිට, තමන්ගේ ජීවිතයට දුන්නු රැකවරණය එය අවබෝධ කරගෙන එතුමා අභාවයට පත්වෙච්ච නිසා කෙටි කාලයකින් එතුමාට පින් අනුමෝදන් කිරීම සඳහා, එතුමාට කෘතවේදීත්වය පළ කිරීම සඳහා තමයි මේ පින්කම් කරන්නේ. ඒ මොකද දන්නවා යටිහිත කියන අපිට ලොකු පිහිටක් වුණා කියලා නේ. ලොකු පිහිටක් වුණා කියලා. ලොකු ශක්තියක් වුණා කියලා. සරත් විමල වීර මහත්තයා
ඒ නිසා ඔබ මතක තියාගන්න ඕන සම්මුති ලෝකේ අපිට විවිධ අය විවිධ මට්ටම් වල පිහිට උපකාර සිද්ධ කරලා තියෙනවා. අපිත් විවිධ අයට විවිධ මට්ටමකින් ප්‍රමාණයකින් එහෙම පිහිට වෙලා තියෙනවා. උපකාර කරලා තියෙනවා. හැබැයි අපි ඔතන නැවතුණොත් අන් අයගේ පිහිට හොයම අන් අයගේ පිහිට පතපතම අන් අයගේ පිහිට ලැබීම ජීවිතේ පරම සතුට රැකවරණය පරම පිහිට ලෙස සලකාගෙනම හිටියොතින් අපිට වරදිනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. ඇත්තටම තමන්ට ලොකුම පිහිට උදා කරගන්න පුළුවන් කාටද? තමන්ටමයි. අපි බුදුහාමුදුරන්ගෙන් පිහිට ඉල්ලනවා. හැබැයි බුදුහාමුදුරුවෝ අපිට කියනවා නුඹට මට මඟ පෙන්වන්න පුළුවන්. හැබැයි නුඹේ ගමන යා යුත්තේ නුඹමයි. නුඹට පිහිට විය යුත්තේ නුඹමයි. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේගේ මඟ පෙන්වීමනේ. තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වනවා පමණයි. නුඹලාට අයිති කොටස නුඹලා කළ යුතුය. නුඹලාට අයිති කොටස නුඹලා කළ යුතුය කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා. ඒත් අපි හොයන්නේ පහසු ක්‍රමයෙන්. මොකක්ද? නෑ අපේ කොටස දැම්ම කරන්න අපිට අමාරුයි. බුදුහාමුදුරුවෝම පිට වෙන්න. බෝහාමුදුරුවෝම පිට වෙන්න. දෙවි දේවතාවුම පිට වෙන්න. මේ මනුෂ්‍ය සත්වයා කෙලෙස් සහිත අපි හිතන විදිය ඒක අපේ ස්වභාවය අපේ අපි හිතන ක්‍රමය ඒක. ඒත් මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා ඒකෙන් ඔබත් මමත් తాවකාලික කෙටි කාලීන සුවයක ආස්වාදයක සතුටක නවතිනවා. අපි හොයාගන්න ඕනි සැනසීම හොයාගන්නේ. ඒ නිසා ඇත්තටම තමන්ට නියම පිහිටක් හොයන්න හිතනවා නම් තමන්ට සැබෑම පිහිටක් රැකවරණයක් හොයන්න ඔබ කල්පනා කරනවා නම් ඔබ හිතනවා නම් ඒක ඔබෙන්ම හොයාගන්න විදිය ගැන අවධානය යොමු කරන්න. ඔබෙන්ම අරයාගෙන් මෙයාගෙන් වෙනුවට ඔබෙන්ම ඔබට පිහිටක්, ඔබෙන්ම ඔබට රැකවරණයක්, ඔබෙන්ම ඔබට සැනසීමක්, ඔබෙන්ම ඔබට සුවයක් හොයාගන්න. ඒක ආරම්භ කරන්න ඕන. ඒකට හිත ඔබ යොමු කරන්න ඕන. මොකද ඇත්තටම අර හැමෝටම ඉතින් අපිට දෙන්න පුළුවන් පිහිට සීමා සහිත නිසා. නැත්නම් අපිට ලොකු පිහිටක් ඇත්තටම වෙන්න පුළුවන් නම් සදාකාලිකව බුදුහාමුදුරුවෝ මෙච්චර අපිව උනන්දු කරන්නේ නැහනේ. අම්මට අපිට පිහිට වෙන්න පුළුවන්. අපිට මොන දේ වුණත් අපි කියන්නේ බුදු අම්මේ කියලා තමයි. අනේ අම්මේ කියනවානේ, අනේ තාත්තේ කියනවා. අපි අවුරුදු කීයේ වුණත් අපි විඳවනකොට අපි අම්මේ කියනවානේ, තාත්තේ කියනවා. ඔයාලා කොහෙද කියලා අහනවා.
මගේ ගාවට එන්න කියලා හිතින් කියනවා. මේ වෙලාවේ මාත් එක්ක ඉන්න කියලා කියනවානේ. එහෙම කියලා අඬපුවාර ඇතිනේ. ඔබ අඬපුවාර ඇති. ඇයි අම්මවත් මේ වෙලාවේ ළඟ නැත්තේ කියලා හිතපු ආර ඇතිනේ. ගොඩක් ඇති. ජීවිතේ ඕන කෙනෙකුට එහෙම තමයි. ඒත් ඒගොල්ලන්ට අපිට පිහිට වෙන්න පුළුවන් නේ එක සීමාවකයි. ඒගොල්ලන්ට අපි ගාවට එන්න බැරි අවස්ථා එදෙනවා. ඔබට කොරෝනා හැදුණාද? කොරෝනා වසංගතයට ඒ ආරම්භක මුල් අවුරුද්දේ වගේ ඔබ ගොදුරු වුණා නම් ඔබට මේ අත්දැකීම ඇති. ඔබගේ අම්මා ඔබගේ තනියට ඔබගේ ඇඳ ගාව ඉන්නේ නැහැ, ඉන්න බෑ යාට. ඔබගේ තාත්තට ඔබ ගාවට එන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ වසංගතයට මුහුණ දීපු අය මාත් එක්ක ඒ අත්දැකීම බෙදාගෙන තියෙනවා. කොච්චර ලොකු තනිකමක් දැනුණාද කියලා. කොච්චර ලොකු අසරණකමක් දැනුණාද කියලා. කොච්චර ලොකු අසරණකමක්. අම්මා කොච්චර ආදරේ වුණත් අම්මට මගේ ගාවට එන්න බෑ. මට අම්මගේ උකුලේ ඔළුව තියාගෙන ඒ අමාරු වෙලාව ගෙවන්න ඕන වුණත් මට ඒක ගෙවා ගන්න බැරි වුණා. මට ආදරේ කරන කාටවත් නේද? මට ආදරේ කරන කාටවත් මගේ ගාවට එන්න බැරි වුණා කියලා. ඒ වෙලාවේ දැනුණු තනිකම, ඒ පීඩාව සමහර අය මා එක්ක කියලා තියෙනවා. ඒක කොච්චර අමාරුද කියලා. අන්නේ අමාරු අවස්ථාව මටත් එනවා. ඔබටත් එනවා. අපි මේ වෙලාවේ ගොඩක් ආකර්ශනීය තැනක ඉන්නේ. තරුණකම හින්දා, උගත්කම හින්දා, නිරෝගීකම හින්දා, කීර්තිය, ප්‍රසිද්ධිය, බලය හින්දා අපි අනිත් අයට ආකර්ශනීයයි. අන්නේ අපේ ආකර්ශනීය බව හින්දා බොහෝ අය අපිත් එක්ක ගැවසෙනවා. බොහෝ අය. හැබැයි අපි හැම දෙනාගේම ඒ ආකර්ශනීය බව බිඳ වැටිලා අපිම විකර්ෂණය වෙන්න පටන් ගන්නවා ඒගොල්ලන්ට. ඒක තරක් වෙනවා ජීවිතේ. තාම ආවේ නැති වුණා කියලා කලබල වෙන්න එපා, ඒක ඉන්නේ නැහැ කියලා. එනවා. අවුරුදු 75 පැන්නුවොත් එනවා. ඊට කලින් එන්න පුළුවන්. 75 පැන්නුවොත් අනිවාර්යෙන් අපි විකර්ෂණය වීමේ අපිට තිබිච්ච ඒ අල්ම, ඒ ලෝලත්වය, මේ අප වටා කැරකුණු අයගෙන් ගිලිහිලා යෑමේ අවදානම සහ ඒ යථාර්ථය අපිට හොඳට පේන්න පටන් ගන්නවා. ටිකක් වයසට යනවා. බලය ගිලිහෙන්න ඕන. කීර්තිය අප වටා නැති වෙන්න ඕන. ධනය අපෙන් නැති වෙලා යන්න ඕන. පෙනුම අපිට අහිමි වෙලා යනවා. එතකොට තමයි හරියටම අපිට අපි කොච්චර තනි වෙච්ච අයද කියන එක දැනෙන්නේ. අපි කොච්චර තනි වෙලාද කියලා දැනෙන්නේ එතකොට තමයි. අපි කොච්චර සුරංගනා ලෝකෙකද හිටියේ කියලා දැනෙන්නේ එතකොට. මොන රැවටිල්ලකද ජීවත් වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා මම ඔබට සිහිපත් කරනවා. සමහරුන්ට ඒක දැන්ටම දැනিলা තියෙනවා. අන් අයට Tamanට පිහිට විය හැක්කේ බොහෝම සුළු සීමාවක කියලා. ඔබට ලැබෙන පුංචි අත්දැකීම් වලින් හරි ඔබ මේක යථාර්ථයක් ලෙස අවබෝධ කරගන්න බීරි කරා. මේක ඉක්මනට අවබෝධ කරගත්තොත් Tamanට පිහිට තමන්මයි කියලා.
තියාගන්න. එතකොට දහස් ගාණක් අය පිරිවරාගෙන හිටියත් ඔබ උමතු වෙන්නේ නැහැ. ඔබ ඔවුන්ට වසඟ වෙන්නේ නැහැ. එතකොට ඔබ ලක්ෂ ගාණක් ඔබගේ වටා කැරකෙනින්මින් ඉන්න කාලයක වුණත් ඔබ යථාර්ථය දැනගෙන ජීවත් වෙනවා. මොකක්ද? මට ඉන්නේ මං විතරයි කියලා. මට පිහිට වෙන්න පුළුවන් මට විතරයි කියලා. මේ හැමෝටම එක වෙලාවක් එනවා මට පිහිට වෙන්න බැරි, මට උදව් වෙන්න බැරි, මාව බේර ගන්න බැරි, මාව බලා ගන්න බැරි. එදාට මට ඉන්නේ මම විතරයි. හැබැයි මම විතරක් ඉන්නේ. මං ඒ වෙනකොට ඒ මට කරගත යුතු, මට මා විසින් සලසාගත යුතු පිහිට මා සලසාගෙන තිබුණොත්, නැත්තම් අත්තායි අත්තනෝ නැත්ති Tamanටත් Taman නෑ කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් පුළුවන් කාලේ අවස්ථාව තියෙන වෙලාවේ, සිහිනුවන තියෙන වෙලාවේ Tamanට Tamanගෙන් සලසාගත හැකි පිහිට උදව්ව Taman කරගත්තොත්, සලසගත්තොත්, අන්න අර බාහිර ලෝකයා Tamanගෙන් ගිලිහිලා යනකොට, බාහිර ලෝකය තුල Taman අනාරක්ෂිත වෙනකොට Tamanට තමා තුලින් ලොකු සුරක්ෂිතකමක් දැනෙන්න ගනී. හැබැයි බාහිර ලෝකයට වසඟ වෙලා දවස් ගත වෙලා නම් ඒ අතරතුරේ තමන්ගේ ගමන තමන් ගිහිල්ලා නැත්තම්, තමන්ගේ හිත තමන් සකසලා නැත්තම්, මතක තියාගන්න අපි අමාරුවේ වෙට. ගොඩාක් අමාරුයි. එතකොට දැනෙනවා මට මංවත් නෑ කියලා. එතකොට සමහර විට අපි ලෝකයට වෛර කරන්න උනත් පුළුවන්. ඇයි? අපි හිතනවා මට මං ගැන බලා ගන්න බැරි උනේ, මට මං වෙනුවෙන් මගේ හිත සකසා ගැනීමක් කරගන්න බැරි උනේ මං අරගොල්ලොන්ට රැවටිලා ඉඳපු නිසා, එයාලට රැවටිලා එයාලගේ වැඩ කර කර ඉඳපු නිසා, එයාලා වෙනුවෙන් මගේ දවස ගත වෙච්ච නිසා. ඔය විදිහට අපි ලෝකෙට වෛර කරන්න, ක්‍රෝධ කරන්න දේවලුත් අපිම හදාගන්න පුළුවන්. මතක තියාගන්න එක. ඒක විය හැකි. මොකද අපි තනි වුණු දාටනේ අපි hina වෙනකොට ලෝකේ බොහෝ දෙනෙක් අපිත් එක්ක hina වෙන්න හිටියට අපි අඬන දවසට මුළු ලෝකෙම අය අපිව අතහැරලා දාලා hina වෙන්න පුළුවන්. පුළුවන්. ඉඩ තියෙනවා. ඒ ඇත්ත කියලා දෙන්න. කාටද? තමන්ට. ඔබ බලවත් වෙලාවේ, ඔබ ශක්තිමත් වෙලාවේ, ඔබ එක්ක hina වෙන්න, ඔබ එක්ක අත්වැල් බැඳගෙන යන්න බොහෝ අය හිටියට, ඔබ දුර්වල වෙන තැනදී ඔබත් එක්ක ඒ දුක බෙදා ගන්න එක හැමෝටම හැම වෙලාවකම කරන්න බෑ. කරන්නෙත් නෑ. කරන්න ඕනි කියලා අපේක්ෂා කරන්නත් එපා. වෙන්නෙත් නෑ ඒක. එහෙනම් තමන්ගේ රැකවරණය හදාගන්න කියලා තමයි මේ කියන්නේ. තමන්ගේ රැකවරණය හදාගන්න. එකට හොඳම දේ ඉතින් තමන්ගේ හිත දියුණු කරන එක. තමන්ගේ හිත දියුණු කරන එක. ඇත්ත තේරුම් අරගෙන ටික මේ අපේ තියෙන ලාමක බැඳීම් ටික හරි ලිහිල් කරන එක අමාරුයි. තාම දුෂ්කරයි. බැඳීම් ලිහිල් කරනවා කියලා හිතනකොටත් ඇඟ කිලිපොලා යන්න පුළුවන්. ඔය කියන්නේ මේ ආතාරින්නද, අර ආතාරින්නද,
මෙයා නැති කරගන්නද, අරයා නැති කරගන්නද, මේක නැතුව ඉන්නද ඔය කියන්නේ, අරක නැතුව ඉන්නද, ඇඟ කිලිපොලා යන්න පුළුවන්, රෝම කූප කෙලින් වෙන්න පුළුවන්. ඒක එච්චරටම අමාරුයි. ඒක එච්චරටම දුෂ්කර දෙයක්. ඒත් මතක තියාගන්න. පොඩ්ඩ ඒ ඇත්ත, ඒ යථාර්ථයට මුහුණ දෙන්න, ඒ සත්‍යයට ඔරොත්තු දෙන්න. අනිකා තමන්ගෙන් ගිලිහී යෑමේ සත්‍යයට, අනිකාට තමන් මගහැරෙනවා කියන සත්‍යයට, අනිකාට මාත් එක්ක ඉන්න බැරි තැනක් එනවා කියන සත්‍යයට මුහුණ දෙන්න. ටික ටික හිත හය කරන්න. හිත ශක්තිමත් කරන්න. ඒ ශක්තිය ලැබෙන්නේ කොහොමද? ඒ ශක්තිය ලැබෙන්නේ මේක නිතර මෙනෙහි කිරීමෙන්. ඒ ශක්තිය ලැබෙන වෙන ක්‍රමයක් නැහැ. මේක මෙනෙහි කරන්න ඕන. ඒක අවබෝධ කරන්න ඕන. ඔව්, ඒක තමයි ඇත්ත. මට මුහුණ දෙන්න වෙනවමයි. ඒ අතරතුරේ ඔබට ඔන්න ටික ටික පේන්න ගනි. ඔබ දන්න කියන අය එහෙම තනි වෙන හැටි. විඳවන හැටි. එයාට පිහිට යා විතරක් වෙලා ඉන්න හැටි. ඔබ දකි. ඔබ ඒ පැත්තට අවධානය යොමු නොකරන තාක්කල් ලෝකේ තනි වෙලා විඳවන මිනිස්සු කවුරුක්වත් ඔබට පේන්නේ නැහැ. මතක තියාගන්න. තමන්ටත් තමන් නැති වෙච්ච මිනිස්සු පේන්නේ නැහැ ඔබට. මොකද අපි වෙන දේවල් ටිකකට බැඳිලා ඒවයි මුසපත් වෙලා ඒ සුරංගනා ලෝකයේ ඇතුලේ පාවෙවි ඉඳිද්දී ඒක අහුවෙන්නේ නැහැ. වටේ පිටේ අයගේ තනිකම තේරෙන්නෙත් නැහැ. ඒ අසරණකම තේරෙන්නෙත් නැහැ. හැබැයි ඔබ එක තැනක මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඇත්ත මොකක්ද කියලා. මට අන් අයට මා වෙනුවෙන් පිහිට විය හැකි සීමාව කොච්චර පොඩි එකක්ද කියලා. ඔබ ටික මෙනෙහි කරන්න ගත්තොත් ඔබට ඔන්න පේනවා මම මේ තේරුම් ගන්න දේ නේද අරයට වෙලා තියෙන්නේ. අන්න එතකොට ඔබේ උනන්දුව තව වැඩි වෙනවා මේ කතාව තේරුම් ගන්න. මේ ඇත්ත තේරුම් ගන්න. එතකොට ඔබේ ටික ඇස් හැරෙන්න පටන් ගන්නවා. දැනුත් ඇස් අරන් ඉන්නේ මේ දැන් ෆෝන් එක දිහා බලන් ඉන්නේ මම දන්නවා ඇස් අරගෙන කියලා නේ. මධ්‍යාන්තර බණ කියනවා කියලා ඇස් දෙක අරන් අහන් ඉන්නවා කියලා මම දන්නවා. ඔව්. මේකත් ඇස් අරන් ඉදිල්ලක් තමයි. හැබැයි ප්‍රඥාස නුවණැස විවෘත වෙන්න පටන් ගන්නවා. මෝහයේ අඳුර ටික ඔබෙන් අයින් වෙන්න පටන් ගන්නවා. මොකද ඔබට වැටහෙනවා මේ ඉන්නේ මනස්කාත ටිකක කියලා. ඉතින්ට හිත හදමු. මාත් උත්සාහ කරනවා මාත් මේ පුහුණු වෙන ගමන් මාත් ඒ ප්‍රගුණ කරගන්න ගමන් ඔබට යෝජනා කරනවා. ඒ අරුණකොට ලෝකයට අපිට පිහිට විය හැකි ප්‍රමාණය බොහොම සල්පයි. ඇත්තටම අපිට හැම තප්පරයකම අපිට පිහිට වෙන්න ඕනි කියලා හිතන ආදරය කරන අය ඉන්න පුළුවන්. අන්තිම තප්පරේ දක්වා අපි එක්ක ඉන්න ඕනි කියලා හිතන අය ඉන්න පුළුවන් අපිට පිහිට වෙන්න, ශක්තියක් වෙන්න. ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට බෑ ඒක වෙන්න.
ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. ඒගොල්ලෝ කැමති වුණත් කරන්න බෑ. ඔබ කැමති අය ඉන්නවනේ. ඔබ ආදරේ අය ඉන්නවා. හැබැයි ඔබට එයා වයසට යන එක නවත්තන්න බෑ. එයා ලෙඩ වෙන එක ඔබට නවත්තන්න බෑ. මැරෙන එක නවත්තන්න බෑ. මැරෙන එක නවත්තන්න බෑ. වයසට යන අනික ඔබ ආදරය කරන කෙනා, ඔබේ ජීවිතය ලෙස සලකන, ඔබේ ප්‍රාණය ලෙස සලකන, ඔබේ අනිකා ලෙඩ වෙන එක නවත්තන්න ඔබට පුළුවන්ද? එයාට පුළුවන්ද ඔබ ලෙඩ වෙන එක නවත්තන්න? වයසට යන එක, මේ කෙස්ලොම් මිදෙන එක, දත් දිරා යන එක, හැම රැලි වැටිලා යන්න පටන් ගන්න එක, මරන්න ගෙනියන හරකෙක් අඩියක් හරි ඉස්සරහට තියුවොත් ඒ හරකා ඒ දංගෙඩියටම ඒ මරණයටම ළඟා වෙන එක සිද්ධ වෙනවා වගේ ගත වෙන ක්ෂණයක් පාසා ඔබත් මමත් මරණයට ලං වෙන එක නවත්තන්න පුළුවන්ද? ඔබට ආදරය කරන, අපට ආදරය කරන අයට, අම්මට, තාත්තට, ඔබේ පෙම්වතියට, ඔබේ පෙම්වතාට, ඔබේ ආදරණීය සැමියාට, ඔබේ ආදරණීය බිරිඳට පුළුවන්ද? කාටවත් බෑ. කාටවත් බෑ. මොන හේතුවක් නිසාවත් ඒගොල්ලන්ට බෑ. ඔය කියන ධර්මතා තුනේදී ඔබට පිහිට වෙයි. ජරා, ව්‍යාධි, මරණ. එහෙම පිහිට වෙන්න පුළුවන් වුණා නම් මං විශ්වාස කරනවා රසාන්ති විමල වීර මැතිණියක් පුතාලා දෙන්නත් තාත්තට මැරෙන්න දෙන්නේ නැහැ. මැරෙන්න දෙන්නේ. එහෙනම් එතුමා තාම ජීවත් වෙනවා. නවත්තන්න බෑ. එතුමා වරලත් ගණකාධිකාරීවරේ. සැලකිය යුතු ධනයක් හරි හම්බ කරන්න. එතුමා හම්බ කරපු ධනයට එතුමාට පිහිට වෙන්න පුළුවන් වුණේ අවුරුදු 56ක් වෙනකන් විතරයි. අවුරුදු 56දී එතුමාගේ ධනය, එතුමා හම්බ කරපු සල්ලි අසමර්ථ වෙනවා. තවදුරටත් එතුමා මේ ලෝකේ ජීවත් කරවන්න අසමර්ථ වෙනවා. එතුමාගේ අම්මා අවුරුදු 97ක් තාම ජීවත් වෙනවා. ප්‍රේමාවති පෙරේරා, ප්‍රේමාවති මාතාවනේ. ප්‍රේමාවති මාතාව, පෙරේරා මාතාව අවුරුදු 97ක්. අවුරුදු 56 තමන්ගේ ආදරණීය පුතා මිය යන එක නවත්තන්න ඒ අම්මට පුළුවන් වුණා. පණ වගේ ආදරය කරන බිරිඳට පුළුවන් වුණා. දරුවෝ දෙන්නට පුළුවන් වුණා. පුළුවන් වුණා නම් මම මේ අවුරුද්ද පින්කම් කරන්නේ නැහැ නේද? බුදුහාමුදුරු කියපු දේ තේරෙනව නේද? කාටවත් කවුරුවක්වත් එහෙම බේරගන්න බෑ කියලා. කාටවත් කවුරුවක්වත් සදාකාලිකව රකින්න බෑ කියලා. ඒකයි බුදුහාඳුරු දේශනා කළේ තමන්ටම තමන් ආලෝකයක් වෙන්න බලන්න කියලා. අපි දන් දෙන්නේ වෙන්නේ. මගේ පිහිට වෙනුවෙන්. මට රැකවරණයක් හොයාගන්න මම දන් දෙනවා. මට රැකවරණයක් පිණිසයි මම සිල් රැක ගන්නවා. මොකද අපි සිල් රැක්කොත් සීලය අපිව ආරක්ෂා කරනවා. අද අපි බුද්ධ පුතුන් මොහොන පොතේ
පෝස්ට් එකක් විදියටත් ඒ අදහස යොමු කරා ඔබට. අපි සිල් රැක්කොත් සීලය අපිව ආරක්ෂා කරනවා කියලා. වෙන දේවල් නම් ගොඩක් ෂෙයා කරනවා. දැන් මම ඒක ගොඩක් අය ෂෙයා කරලා තිබුණේ. එහෙම තමයි අපිට හිතෙන්නේ. අපිට හිතෙනවා ඒ කිව්වට ඉතින්. සත්‍ය සම්බන්ධව අපිට හොමම තමයි හිතෙන්නේ. පොඩ්ඩක් හරි කාට හරි මේ රිද්දන්න පාවිච්චි කරන්න පුළුවන් පෝස්ට් එකක් එහෙම වැටුනොත් බලන්න එපා. 3000යි 5000යි ෂෙයා කරනවා. ලයික්ස් 60000යි 70000යි ලයික්ස් වැටෙනවා. අපි ඉන්න තැන ඒ කියන්නේ මේ ඇත්ත කියන එකට මුහුණ දී. ඇත්ත කියන දේ එක්ක ගනුදෙනු කිරීම. ඒකට අපි අකමැති. අපි කැමති එක මග ඇරලා යන්න. ඒක පැනලා යන්න. දැක්කේ නෑ වගේ ඉන්න. ඒක දැක්කේ නෑ වගේ ඉන්න කැමති අපි. නිසා මම ඔබට යෝජනා කරනවා තමන්ට පිට තමන් විතරයි කියලා මතක තියාගන්න. අන් අයට පිට විය හැකි එක සීමාවකදී ඒ පිට ඉවර වෙනවා. බරණස් සිටුතුමාට දුවෙක් හිටියා. රජගහනුවර සිටුතුමාට දුවෙක් හිටියා. හරිම ගුණ තිබුණු ධර්මානුකූල දියණියක් තරුණ කාලේ ඉඳලා. ගිහි ගෙදරට ලොකු ඇලීමක් තිබිලා නැහැ. ඒ වුණත් රජගහනුවර ප්‍රධාන සිටුවරයාත් එයාගේ බිරිඳත් සිටුතුමියත් දුව විවාහ කරලා දෙන්න ඕනේ කියලා තීරණය කළා. අම්මා තාත්තගේ පෙරැත්ත නිසා අම්මා තාත්තගේ හිත රිද්දන්න බැරි නිසා ඇය විවාහ වෙනවා. ඒ සිටු කුමාරයා ශ්‍රද්ධාවන්ත කෙනෙක්. පිනට කැමති කෙනෙක්. විවාහ වෙලා නොබෝ දිනකින්ම තේරුම් ගත්තා මගේ බිරිඳ නේද? මගේ බිරිඳ කැමති නෑ කියලා කාමභෝගී ජීවිතයට. මගේ බිරිඳ කාමභෝගී ජීවිතයට කැමති නෑ. මහාන වෙන්නයි කැමති කියලා. එක වෙලාවකදී ඇය අවසර ඉල්ලනවා. ඇත්තටම ඒ සිටු කුමාරයා මොකද කරන්නේ? ඇයට පැවිදි වෙන්න අවසර දෙනවා විතරක් නෙමෙයි පෙරහැරෙන් එක්කරන් ගිහිලා මහාන කරනවා. හැබැයි මහාන වෙන්නේ දේවදත්ත හාමුදුරුවන්ගේ යටතේ තිබුණු මෙහෙණි ආරාමයක. මොකද ඒ වෙනකොට දේවදත්ත හාමුදුරුවෝ ශාසනයේ කොටස් දෙකකට වෙන් කරන්න සියලු කටයුතු යොදලා මෙහෙණිවරු පිරිසකුත් භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිපක්ෂව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින්ට ප්‍රතිපක්ෂව භික්ෂූන් විතරක් නෙවෙයි මෙහෙණින් වහන්සේලා පිරිසකුත් ගොඩනගාගෙන හිටියා. එවැනි ආරාමයකට තමයි මේ ඇත්තෝ ඉතින් ශ්‍රද්ධාව තියෙනකොට දන්නේ නැහනේ මොකද්ද ඇත්ත එක මොකද්ද නැත්ත කියන එක ගොඩක් වෙලාවට අහුවෙන්නේ නැහැ ගොඩක් අයට. හොයන්නේ ශාසනේ දුකින් නිදහස් වෙන්න. ඉතින් ඒගොල්ලෝ කිව්ලා ඇත්තටම අහිංසකයිනේ. දේවදත්ත හාමුදුරුවෝ ගාව තමයි මහාන වෙන්නේ. මේ මෙහෙණිය ගෘහ ජීවිතේ යම් දින කීපයක් ගත කළානේ යම් කාලයක්. ඇය දන්නේ නැතුව ඇය ගිහි ගෙදර ඉඳිද්දිම දරුවෙක් පිළිසිඳගෙන තියෙනවා. ඇය දන්නේ. ඉතින් මෙහෙණි බවට පත් වෙලා ටික දවසක් යනකොට ඇයගේ දරු ගැබ මෝරාගෙන
එන්ට පටන් ගන්නවා අනිත් අය මේක දකිනවා. දේවදත්ත හාමුදුරුවන්ට ඉස්සෙල්ලම දැනෙන්නේ අනාරක්ෂිත බව පිළිබඳව අසහනෙ. එයා කල්පනා කරනවා මේ මෙහෙණින් වහන්සේට ළමයෙක් ලැබුණොත් මම බුදුහාමුදුරුවන්ට එරෙහිව ගොඩනගපු මේ ව්‍යාපෘතිය මේකෙන්ම ඉවරයි. මේකට මම අහුවෙයි, මගේ ගාව ඉන්න හාමුදුරුවෝ ටික අහුවෙයි. ඒ නිසා ඉක්මනින්ම මෙයා පන්නන්න ඕන කියලා සිවුරු අරවන්න හදනවා. මේ මෙහෙණිය වේදනාවෙන් බුදුහාමුදුරුවෝ ගාවට යනවා. බුදුහාමුදුරුවන්ට මේ කතාව කියනවා ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ ඒ කියපු තොරතුරුත් එක්ක අයගේ අවංක භාවය උන්වහන්සේ වටහා ගන්නවා. ඒත් ලෝකය එහෙම පිළිගන්නේ නැහැ. උන්වහන්සේ මොකද කරන්නේ? කොසල් රජුරු අනේ පිඬු සිටුතුමා විසාකා මහා උපාසිකාව ඇතුළු කමිටි එකක් පත් කරනවා. කණ්ඩායමක් පත් කරනවා. මේ පිළිබඳව මේ මෙහෙණිය නිවැරදිව වෛද්‍ය පරීක්ෂණයකට ගොදුරු කරලා ලක් කරලා ඇය ගැබ්බිනියක් උනේ පැවිදි වෙලා ඉඳිද්දිද පැවිදි වෙන්න කලින්ද කියලා නිශ්චය කරන්න කණ්ඩායමක් පත් කරනවා. බලන්න මේ මෙහෙණිය බේරගන්න බුදුහාමුදුරුවනේ. උන්වහන්සේ දන්නවා. උන්වහන්සේට කියන්න පුළුවන්. ඒත් උන්වහන්සේ කිව්වත් පිළිගන්නේ නැහැනේ කවුරු. ඒක එනවා විද්‍යාත්මකව ඔප්පු කරවන්න ඕන. ඒකට අවශ්‍ය ඉඩ සලස්සන්න ඕන. බුදුහාමුදුරුවෝ පත් කරන කණ්ඩායම. කාන්තාවක් පත් කරන රටේ ප්‍රධානියා රජුරවන්ට කියන ඔබතුමා මේකේ ප්‍රධානියෙක්, ඔබතුමා මේක ගැන අවධානය යොමු කරන්න ඕන. එයාට පුළුවන් රාජකීය වෛද්‍යවරුන්ගේ සහාය මේකට ලබා දෙන්න. ඊළඟට ප්‍රධාන උපාසකතුමා අනේ පිඬු සිටුතුමා, ප්‍රධාන උපාසිකාව පූර්වාරාමයේ කරලා පූජා කරපු විසාකාව, ගෘහ ජීවිතය පිළිබඳව හසල අත්දැකීම් තියෙනවා. දරුවෝ විශාල ප්‍රමාණයක් බිහි කරපු මාතාවක්. බලන්න හරිම සුදුසු කණ්ඩායමක් පත් කරා මේ මෙහෙණියගේ නිර්දෝෂී භාවය ලෝකෙට කියලා දෙන්න. ඉතාම කෙටි කාලයක් ඇතුළත ඇය පැවිදි වෙන්නට පෙර තමයි මේ දරුවා පිළිසිඳගෙන තියන්නේ කියන කාරණාව ඔප්පු වුණා. රජුරුවන්ගෙන්ම රටට පළාතට පණිවුඩේ ගියා. සිටුතුමාගෙන් ඒ වගේම විසාකා මහ උපාසිකාවගෙන් සිටුතුමියගෙන් සමාජගත වුණා. ඒ පොඩි දරුවා කොසල් රජුරුවන්ටම බාර දුන්නා. කොසල් රජුරුවන්ටම බාර දුන්න කුමාර කස්සප. නම කුමාර කස්සප. ඒ මාලිගයේ හැදෙද්දි වැඩෙද්දි ඉතාම කෙටි කාලෙකින් ඒ දරුවා පැවිදි වෙන්න ඕනෑ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ගාව මහාන වුණා. මහාන වෙලා රහත් භාවයට පුංචි කාලෙම රහත් වුණා. අවුරුදු 12ක් තමන්ගේ පුතා මේ මෙහෙණින් වහන්සේ දැක්කේ නැහැ. මෙහෙණින් වහන්සේ රහත් වෙලාද නැහැ. මෙහෙණින් වහන්සේ මෙහෙණි ආරාමෙ ඉන්නවා. අවුරුදු 12ක් පුතා දැක්කේ නැහැ. දවසක් කුමාර කාශ්‍යප තෙරුන් වීදියක පිඬුසිඟා වඩිනවා දැකලා මෙහෙණින් වහන්සේට සිහිය නැති වෙනවා. මේ තමන්ගේ පුතා කියලා දැනගත්තම අවුරුදු 12 මහරහතන් වහන්සේ චූටි හාමුදුරු වඩිනවා දැකලා පුතේ කියලා පස්සෙන් දුවන්න පටන් ගන්නවා. අල්ලන්න හදනවා. කුමාර කාශ්‍යප තෙරුන් පොඩි හාමුදුරු මහරහතන් වහන්සේ පැත්තකට අල්ලන්න ඉවත් වෙන්න මගේ. ඇගේ හිත කඩාගෙන වැටෙනවා. අවුරුදු 12ක් දැක්කේ නැතුව ඉඳලා දැක්ක වෙලාවේ අල්ලන්න හදනකොට දුවන් ගිහිල්ලා පුතා ප්‍රතික්ෂේප කරනවා. මාව අල්ලන්න එපා. පැත්තකට වෙන්න.
ඇයි මේ මහරහතන් වහන්සේ කලේ? අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම යුතුයකම. මේක මම දන්නවා කෙලෙස් සහිත ලෝකේ කවුරුත් පිළිගන්නේ නැහැ. මොනවද කෙලෙස් සහිත ලෝකෙ මිනිස්සු පිළිගන්නේ? දැන් උඩ පැනගෙන ඉන්න පුළුවන් සමහර අවුරුදු 7 දිද ඒ අහිංසක ළමයාත් මහාන කලේ. ඒ කියන්නේ බුදුහාරෝ තෝවද කරලා තියෙන්නේ. ඕවා විවිධ දේවල් කියාගෙන ඉන්න පුළුවන් නේ. සාමාන්‍ය දැනුමක් සහිත අයට කුමාර කාශ්‍යප තෙරුන්ට තිබුච්ච කුසලයේ තේරෙන්නේ නැහනේ රහත් වෙන්න. මේ සාමාන්‍ය අයට තේරෙන්නේ අයියෝ මේ අහිංසක පොඩි යෝන් මේ මාන කරන එක. සාමාන්‍ය දැනුමකින් කතා කරන මිනිස්සු ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. දැන් කුමාර කාශ්‍යප තෙරුන් අවුරුදු 12 දී අවුරුදු 12ක් දැක්කේ නැතුව ඉඳපු අම්මා පුතේ කියලා පස්සෙන් එද්දි උන්වහන්සේ අම්මව නවත්තනවා. අල්ලන්න එපා මාව. පැත්තකට. ඒ කරන එක නපුරු කමක් ලෙස හිතන්න පුළුවන් අය නැද්ද? අපි අතර ඕන තරම් ඉන්නවා. ඕනි තරම් ඉන්නවා. ඒක නපුරු කමක් ලෙස හිතන්න පුළුවන්. ඒත් මහරහතන් වහන්සේ නමක් පුංචි ආමුදුරු කෙනෙක් වුණාට 12 ඇති කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ අම්මා වෙනුවෙන් කළ යුතුයකම ඉෂ්ට කළා. ඇයගේ හිත කඩා වැටුණා. ඒත් එක්කම ඇයට අවබෝධය ආවා. මොකක්ද? මට කවුරුත් නැහැ. මම 12 අවුරුද්දක් හිතේ තියාගෙන හිටියට මට නැහැ. ඒ කඩා වැටුණු මොහොත තමයි එළිය පේන්න පටන් ගන්නේ. ආලෝකය එන්න පටන් ගන්නේ. ඇස් ඇරෙන්න පටන් ගන්නේ. එතකන් කොච්චර සුරංගනා ලෝකවලින් නැත. දකින්න පළවෙනි දවසේම තුරුළු කරගන්න. ඉම්බින්න. බදාගෙන ඉන්න. කොච්චර හින්න තියෙන්නේ. කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ ඔක්කොම කුඩු කරලා දැම්මා. එක වචන දෙකෙන් කඩලා දැම්මා. අයිමයි. හැබැයි ඒ හීන ලෝකය අම්මා දැක්ක ඒ ලස්සන ඒ සොඳුරු ඒ අහිංසක හීන ලෝකය කුඩු කරනකොට ඇට සදාකාලික සුවය ලැබෙන සදාකාලික සැනසීම ලැබෙන සදාකාලික සතුට ලැබෙන කවදාවත් අඬන්න වෙන්නේ නැති කවදාවත් විඳවන්න වෙන්නේ නැති ඒ ජීවිතයට අවශ්‍ය කරන පදනම හම්බුණා. සාමාන්‍ය ලෝකෙට කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේගේ වචන පැත්තකට වෙන්න මා වල්ලන්න එපා කියන වචන නපුරු වචන වුණාට ඒ අම්මගේ ඇස් පෑදුවේ වචන. ඒ අම්මගේ ඇස් පෑදුවේ ඒ වචන. ඇට ආලෝකය ගෙනාවේ වචන. ඔබ කොච්චර වෛර කරයිද දරුවෙක් එහෙම ප්‍රතික්ෂේප කරොත් ඔබ. හිතන්න. ඒත් ඇය ඒකෙන් දරුවට වෛර කර ඉන්නවා වෙනුවට ඇය ඇත්ත අවබෝධ කරගත්තා. ඇත්ත තේරුම් ගත්තා. ඔව්. මගේ පුතා කියලා මගේ කරගන්න කවුරුත් මේ ලෝකේ නැහැ. කාටවත් මගේ පුතා වෙලා ඉන්න බෑ. මගේ පුතා වෙලා මගේ ළඟට එන්න බෑ. ඇත්ත තේරුණා. මෙහෙණින් වහන්සේ රහත් වුණා. ඇය සියලු දුක් නිමා කළා. සියලු බන්ධන ඉවර කරගත්තා. ඇයට අවබෝධ වුණා දුකසේ ලබා ගන්න ඕන උතුම් නිවනමයි. කොච්චර දුක් විඳත් ඒ නිවනම ලබා ගන්න ඕන කියලා. ඒ හින්දා අද මේ දේශනාව පුරාම ඔබට ජීවිතේ ටිකක් යථාර්ථය මෙනෙහි කරන්න. පුංචි මක පෙන්වීමක් සිදු කරන්න. හොරාවකට ආසන්න කාලයක්. ඔයත් ශ්‍රද්ධාවෙන් මේ උතුම් ධර්ම කරුණු
අහන් හිටියා. තමන්ට තමන් විතරයි කියන එක. වෙන කාටවත් තමන්ට පිට වෙන්න බෑ කියන එක. ලස්සන ආදර්ශ සම්පන්න කතාවකුත් එක්කම කුමාර කස්සප තෙරුන්ගේ කතා වස්තුවත් එක්කම ඔබ ඒ ඇත්ත අවබෝධ කරගත්තා. එනිසා තමන්ට තමන් වෙනුවෙන් ළඟා කරගන්න පුළුවන් ලොකුම පිහිට ලොකුම රැකවරණය උතුම් නිවන අවබෝධ කර ගැනීමයි කියන සත්‍ය තමයි අපි සාකච්ඡා කළේ. මට අවබෝධ වෙන්නත් ඕන ඒ සත්‍යය. ඔබට අවබෝධ වෙන්නත් ඕන ඒ පරම සත්‍යය. ඒ උතුම් නිවනයි මට අවබෝධ වෙන්නත් ඕන. ඔබට අවබෝධ වෙන්නත් ඕන. ඒ ප්‍රාර්ථනාව ඇතුවමයි මා බණ කියන්නේ. ඔබ බණ අහන්නේ. හැමදාමත් වගේ ඔබ බුද්ධ පුතුන් මුහුණු පොතත් එක්ක එකතු වෙලා මේ දේශනාව ශ්‍රවණය කළා. තව අයට හෙට උදේ බුද්ධ පුතුන් YouTube නාලිකාවට එකතු වුණොත් මේ දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. තව අයට මේ දේශනා අහන්න මේවා හුවමාරු කරගන්න, ෂෙයා කරගන්න ඔබට පුළුවන්. මේ මුහුණු පොත කියන්නේ දහම් පොතක්, බණ පොතක් කරගන්න අපිට පුළුවන්. මේ මුහුණු පොතෙන් රැකෙන්නත් පුළුවන්, නැසෙන්නත් පුළුවන්. බුද්ධ පුතුන් මුහුණු පොත ඔබගේ මෙලොව දුකත් සසර දුකත් නිමා කරන්නට කැප කරපු එකක්. ඒ වෙනුවෙන් නිර්මාණය වුණු එකක්. ඉතින් බුද්ධ පුතුන් මුහුණු පොතේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙකුට උදව් වෙනවා ධර්මය ඉගෙන ගන්න. ඉතින් අද දවසේ දායකත්වයේ ගත්ත මේ සද්ධර්ම දේශනාවට රසාන්ති විමල වීර නැතිනිය, විනුල් විමල වීර පුතුණුවන්, ඒ වගේම ලිනුක විමල වීර පුතුණුවන් සහ සහෝදර සහෝදරියන් තාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කරේ අභාවයටපත් සරත් විමල වීර මැතිතුමාට පින් අනුමෝදන් කරන්න. එතුමන් මේ පින් අත් කරගනිත්වා. එතුමන්ගේ ආදරණීය පියාණන් ආතර සිල්වා පියාණන් අවුරුදු 49ක් මිය ගිහිල්ලා. ඒ වගේම නෝනාගේ ආදරණීය තාත්තා විල්බර්ට් පෙරේරා අවුරුදු 7ක් වෙනවා මිය ගිහිල්ලා. නෝනාගේ ආදරණීය අම්මා සුමනා පෙරේරා මාතාව අවුරුදු 3ක් වෙනවා මිය ගිහිල්ලා. ඒ සියලුම දෙනාම බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින් වන ඔබ නමින් මිය ගිය සියලු දෙනාම මේ පින් අත් කරගනිත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් මහා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරගන්නට මේ පින් කුසල් ඔබට පාරමිතාවක් වේවා, උතුම් නිවනම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව සිත ඇතිව සියලු දෙනාම සාදු කියලා ඒ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම දෙවිවරු පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය අවුරුදු 97ක් ආයුෂ භුක්ති විඳින්න ඉන්න ආදරණීය මාතාව සරත් විමල වීර මැතිතුමන්ගේ ආදරණීය මෞතුමිය ප්‍රේමවති පෙරේරා මාතාවට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. ඇයගේ භව ගමන වාසනාවන්ත කරගන්න එතුමියට දෙවියන්ගේ උපකාර ලැබේවා. බණ අහපු ඔබටත් පින්කමට දායක වුණු විමල වීර පවුලේ සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. පූජනීය පුජි සුගත සේනාසනයේ කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ ආධිපත්‍ය ඔබවන කුරුළුනික වැවේ සුදම්ම සාමින් වහන්සේ, ඒ වගේම අපේ කනගව සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී සහෝදර අම්පිටි සද්ධාවාස සාමින් වහන්සේ, අපේ සේනාසනයේ වැඩ වාසය කරන පූජනීය අතිපල්ලවල නන්දසාර පඬිත හාමුදුරුව ඇතුළු කොට සියලු දෙනා වහන්සේටත් බණහපු ඔබටත් රටටත් සමස්ත ජනතාවටත් යහපතක් වේවා. නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. සියලු දෙවිවරු නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, නියගිය සියලු ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සසරේ උපදින හැම භවයකම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්න අද කරගත්ත පින්කමද පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම තෙරුවන් සරණින් නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලැබේවා. සාදු සාදු සාදු.